හොඳයි. එහෙනම් දරුවනි ආයුබෝවන්. අපි මේ ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව නිර්දේශය යටතේ හමුවන 14 වන ඒකකය. ඒකකය තමයි පසු අස්වනු තාක්ෂණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා post harvest technology කියලා. එම ඒකකය යටතේ හමුවන 3 වන පාඩම තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. මොකක්ද? පසු අස්වනු හානි වලට බලපාන හේතු විමසීම. ඒ යටතේ අපි පොඩ්ඩක් නිකමට වගේ පොඩි ආපසු හැරි බැලීමක් කරනවා නම් මුල් පාඩම් දෙක යටතේ මොන වගේ දේවල් සාකච්ඡා වුණාද කියලා අපි ඉස්සරලාම පළවන පාඩම යටතේ අවධානය යොමු කළ යුත්තේ කිසියම් භෝග අස්වැන්නක පවතින පරිණත බව පිළිබඳවයි. කිසියම් භෝගයක අස්වැන්න ගත්තාම ඒක එක්ක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන්න වර්ධනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් කිසියම් නිෂ්පාදන ක්‍රියාවකට ඒ ලබා ගන්න අස්වැන්න යම් කිසි ආකාරයක නිෂ්පාදනයක් සැකසීමක් බවට පත් කරනවා නම් ඒකට ප්‍රමාණවත් පරිදි වර්ධනය වෙලා තියෙනවාද කියන එක තමයි අස්වැන්නක පරිණත බව යටතේ අපි දක්වන්නේ. එතකොට මේ අස්වැන්නක පරිණත බව කෙරෙහි විවිධ හේතු සාධක බලපාන්න පුළුවන්. භෞතික සාධක, එහෙම නැත්නම් රසායනික සාධක, එහෙම නැත්නම් කායික විද්‍යාත්මක සාධක, එහෙම නැත්නම් කිසියම් ආකාරයක කාලය වැනි සාධක බලපාන්න පුළුවන්. එතකොට මෙන්න මේ යම් අස්වැන්නක ළමයි තියෙන පරිණත බව මත නැත්නම් පරිණත බව හඳුනා ගැනීමට, පරිණත බව දැන ගැනීමට යොදා ගන්නා එක්තරා දර්ශකයක් තියෙනවා. ඕකට අපි කියනවා ළමයි පරිණත දර්ශකය කියලා. ඕකට කියනවා අපි කිසියම් භෝග අස්වැන්නක පරිණත දර්ශකය කියලා. ඔකට සමහරු කියනවා maturity index කියලා. එතකොට දරුවනේ මෙන්න මේ පරිණත දර්ශකය කියන්නේ කිසියම් ආකාරයක දැන් දර්ශකයක් කියන්නේ අපට පෙන්눔 කරන දෙයක් නේ. අපට පෙන්눔 කරනවා අපේ භෝග අස්වැන්න නියමිත පරිණත භාවයේ පවතිනවා අපි යොදා ගන්නා අරමුණට ගැලපෙන්න කියලා. එතකොට අපට මේ පරිණත දර්ශක වශයෙන් විවිධ දේවල් නැත්නම් මේ පරිණත දර්ශක විවිධාකාරයෙන් තෝරගන්න පුළුවන්. පරිණත දර්ශකයේ තියෙන මූලික වැදගත්කම තමයි අපට අස්වැන්න නිලීමට යෝග්‍ය අවස්ථාව කොයි වෙලේද කියන එක පෙන්눔 කරනවා. මේ පරිණත දර්ශක අපට විවිධ ආකාරයෙන් දක්වන්න පුළුවන්. එකක් තමයි අපිට ගත්තොත් එහෙම දෘෂ්ටිය මගින් කියන්න පුළුවන්. ඇහෙන් බලලා මෙන්න මේ වගේ මට්ටමකට අස්වැන්න වර්ධනය වෙලා තියෙනවා. දැන් මේක නෙලන්න යෝග්‍යයි කියලා බලන්න පුළුවන්. වර්ණ විපර්යාසයක්, ප්‍රමාණය, හැඩය වැනි දේවල් මේ දෘෂ්ටි යටතේ අපි ගණන් ගන්නවා. මේවා බොහෝ විට පියවියසින් තමයි මනින්නේ අපි. එහෙම නැත්නම් සමහර උදවිය මේ පරිණත දර්ශක විදිහට කැලෙන්ඩර් දින හිවත් කාලෙම යොදා ගන්නවා. මේ යටතේ සමහර යෝජනා කරනවා මේ භෝගය වගා කළේ කවද්ද? අන්නේ වගා කළ දිනේ ඉඳලා මෙන්න මේ කාලේ අවසානයේදී අනිවාර්යෙන්ම අස්වැන්න පරිණත වෙලා තියෙනවා නෙලීමට යෝග්‍යයි කියලා. ළමයිනේ විශේෂයෙන්ම ওই පලා වර්ග, එහෙම නැත්නම් කෙසෙල් කැන් ආදී නෙලා ගන්නකොට මේක අපට වැදගත් වෙනවා. හැබැයි තව එකක් යොදා ගන්න පුළුවන්. මේ යටතේ අපි විවිධ මිනුම් හෙවත් මාන යොදා ගන්නවා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා මේ මිනුම් හෙවත් මාන ලබා ගැනීමට සමහර වෙලාවට අපි උපකරණ නම් යොදා ගන්නවා. මේ මිනුම් හෙවත් මාන ලබා ගැනීමට අපි විවිධ උපකරණ භාවිතා කරනවා බොහෝ අවස්ථාවල. දැන් උදාහරණයක් තමයි ළමයෝ අපිට මේ වාගේ මානයක් වශයෙන් යොදන්න පුළුවන් මේ පළතුරු ඉදවීම යටතේ එක්තරා උපකරණයක් තියෙනවා. නැත්නම් පළතුරු નિયમિત පරිණත මට්ටමේ තියෙනවද කියලා හොයාගන්න මේකට අපි කියනවා ළමයි පෙනිට්‍රෝමීටර් කියලා. මෙන්න මේ උපකරණය පළතුරු මත බලයක් යොදලා ඒ මත පළතුරු ගෙඩියක පරිණත බව ගැන අදහස් පළ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තවත් ඔය පළතුරු වර්ගවල එහෙම නැත්නම් සමහර ලාවට වෙනත් යම් කොළ වර්ගවල වුණත් පරිණත බව හොයාගන්න වර්ණය යොදා ගන්නකොට
වඩා විද්‍යාත්මකව මේ වර්ණය මැනීමට යොදා ගන්න එක්තරා උපකරණයක් තියෙනවා ළමයි. මේකට අපි කියනවා ෆෑන් කලරිමීටර් කියලා. නැත්නම් සමහරු නිකම්ම කලරිමීටර් කියලාත් කියනවා. ෆෑන් කලරිමීටර්. මේකේ තියෙනවා ළමයි විවිධ වර්ගයන්ගෙන් යුක්ත මේ පත්‍රිකා නැත්නම් කඩදාසි වගේ තට්ටු පෙති තියෙනවා. අපිට මේ අර දුණු පිහිය වගේ මේ පෙති අරගෙන පළතුරු හෝ මොකක් හරි දෙයක වර්ණයත් එක්ක මැච් කරලා මෙන්න මේ වර්ණේ පර්ණතයි කියලා යෝග්‍යයි කියලා යෝජනා කරන්න පුළුවන්. මේ වගේ තව උපකරණයක් තියෙනවා. මේකට අපි කියනවා ළමයෝ රිෆ්‍රැක්ටෝමීටර් හෙවත් බ්‍රික්ස් මීටර් කියලා. මේකත් පළතුරු වල විශේෂයෙන්ම පළතුරු වල පරිණත බව සෙවීමට යොදා ගන්න උපකරණයක්. අපි කරන්නේ නිර්දේශිත ආකාරයට විශේෂයෙන්ම රස සහිත පළතුරු පැන් රසින් යුක්ත පළතුරු වලින් යුෂ අරගෙන નિયમિત සාන්ද්‍රණයට යුෂ ද්‍රාවණයක් හදලා මේකේ තියෙනවා කිසියම් වේදිකාවක්. ඒක මතට පළතුරු යුෂ බිඳුවක් තියෙනවා. තියලා මේකේ ඇස තබා යම් කොටසකින් පරීක්ෂා කරපුවාම අපිට කෙලින්ම මේ පළතුරු වල තියෙන පැණි රස නැත්නම් සීනි අගය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. මේ බ්‍රික්ස් මීටර් එක පාවිච්චි කරන්නේ මේ පළතුරු වල මේකට විතරක් නෙමෙයි මේක මේ ඔය රස කැවිලි කර්මාන්තේවත් අපි කියන්නේ කන්ෆෙක්ෂනරි ඉන්ඩස්ට්‍රි කියලා. අන්නේ රස කැවිලි කර්මාන්තයේදී අපි යොදා ගන්නා ටොෆිද චොක්ලට්ද සීනිද හරි මොනවා හරි මේ සීනි ද්‍රාවණයක්ද ඒවායේ පැන් රස හොයාගන්නටත් මේ උපකරණය පාවිච්චි කරනවා. මීට අමතරව සමහර වෙලාවට උපකරණයක්ම කියන්න බෑ. අපි මානයක් වශයෙන් යොදා ගන්නවා ළමයි සමහර අවස්ථාවලදී පළතුරු වල විශිෂ්ට ගුරුත්වය. මේක අඹ වගේ පළතුරු වලට යොදා ගන්න පුළුවන්. මේදී අපි කරන්නේ අදාළ පළතුරු ගෙඩිය ජල භාජනයක ගිල්වලා ගිලෙනවද නැද්ද කියන එක මත තීරණ ලබා ගන්නවා. මීට අමතරව සමහර වෙලාවට තවත් මානයක් විදිහට සමහරු පළතුරු ගෙඩිවල ප්‍රමාණය නැත්තම් අස්වැන්නේ ප්‍රමාණයේ මැනීමක් කරනවා. ප්‍රමාණය කිව්වහම මේක විශ්කම්භය වෙන්න පුළුවන් ළමයි. එහෙම නැත්තම් දිග වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මැනීමට ඔබ දන්නවා වර්නියර් කැලිපරය එහෙම නැත්තම් කෝදු වගේ දේවල් නම් යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා નિયમિત පර්ණත අවස්ථාවේ අස්වැල් නෙලා ගැනීම ගැන තමයි වැඩි අවධානයක් යොමු වුණේ. අපි මුලින්ම කතා කරපු පළවෙනි පාඩම යටතේ. ඉතින් ඔබට මේ පාඩමට පිවිසිලා මේ තොරතුරු ලබා ගන්න එක වැදගත් වෙනවා. මම කියන්නේ නැහැ මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වන පාඩම වටහා ගැනීමේදී ඒවා අනිවාර්යයි කියලා. නමුත් බල අවබෝධයක් ලබාගෙන සිටීම යෝග්‍ය වෙනවා. ඊළඟට අපි ආවා දරුවනේ අපේ දෙවන පාඩම ගැන කතා කරන්න. මේ දෙවන පාඩම විශේෂයෙන්ම යොමු වුණේ පළතුරු පිළිබඳවයි. මේ යටතේ අපි කතා කළා පළතුරු ඉදීම පිළිබඳව. සමහරු මේකට ඉංග්‍රීසියෙන් කීවා රයිපනින් කියලා. පළතුරු ගෙඩියක් ඉදෙනවා කියන්නේ ඊටාම සංකීර්ණ කායික නැත්නම් භෞත විද්‍යාත්මක භෞත රසායනික ක්‍රියාවන් ගණනාවක ප්‍රතිඵලයක් වුණා. මේ අනුව පළතුරු ඉදවීමේ කායික විද්‍යාව නැත්නම් physiology of fruit ripening කියන තත්වයේ මත අපට පළතුරු ඉදීම මත පළතුරු ප්‍රධානාකාර දෙකකට බෙදන්න පුළුවන් වුණා. එක වර්ගයකට කියවුණා අන්ත උපරිම පළතුරු කියලා. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියයි ක්ලයිමැක්ටරික් පළතුරු කියලා. නැත්නම් ක්ලයිමැක්ටරික් ෆෘට්ස් කියලා. තව වර්ගයක් හමු වේවි අන්ත උපරිම නොවන පළතුරු. මේකට සමහරු කියයි non climacteric fruits කියලා. ළමයි මේකෙන් කියන්නේ මේකයි අපිට ওই පළතුරු ඉදවන්න ගියාම පළතුරු හසුරවන්න ගියාම මේ ගැන පොඩි මතකයක් අවශ්‍ය වෙනවා.
අපි එක්සක්ෂයට කාලය දාලා අපි එක්සක්ෂයට කාලය දාමුකෝ. මේ විදිහට y අක්ෂයට කිසියම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව දාලා පොඩි ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න උත්සාහ කළොත් මොකක් හරි ප්‍රතික්‍රියාවක ප්‍රමාණය ශීඝ්‍රතාව දාලා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න උත්සාහ කළොත් ළමයි යම්කිසි පළතුරක් වයස්ගත වෙනකොට උපරිම ශ්වසන වේගයක් පෙන්눔 කරනවද? අන්න එයාට කියනවා තමයි අන්ත උපරිම පළතුරු කියලා. ළමයෝ එයාගේ වයසට යනවත් එක්කම ශ්වසන වේගය වැඩි වෙනවට අමතරව කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම වැඩි වෙනවා, එතලීන් මුදාහැරීම වැඩි වෙනවා. එතකොට එයා අපි නෙලාගත්තට පස්සේ හිතනවට වඩා වේගයෙන් යම් කාලයක් තුළ එක පාටම ඉදීමක් වාර්තා වෙනවා. ඒ හන්දා මේ જાතිය පළතුරු ගහේම ඉදෙන්න කියලා නීතියක් නැහැ. අපට පර්ණත වෙලා පැහිලා තියෙනවා නම් කඩවලා ඉදවන්න පුළුවන්. ඕක ප්‍රස්ථාරිකව නිරූපණය කළොත් ළමයි මෙන්න මේ වගේ තත්වයක් තමයි අපට ලැබෙන්නේ. පළවෙනි කාණ්ඩයේ දල වශයෙන්. මේ කතා කළේ අන්ත උපරිම හේවත් ක්ලයිමැක්ටරික් පළතුරු. උදාහරණයක් අඹ. තව කණ්ඩායමක් තමයි හැබැයි අන්ත උපරිම නොවන පළතුරු. මේවායේ ලක්ෂණය තමයි ළමයෝ මේවා වයස්ගත වෙනවත් එක්කම නෙළුවට පස්සේ දිගින් දිගටම ශ්වසන ශීඝ්‍රතාව, එතලීන් මුදාහැරීම, කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම එන්න අඩු වෙනවා. මෙන්න මේ විදිහට ළමයි. මේ ඉන්නේ දෙවනි වර්ගය කියලා හිතන්න. මේගොල්ලා එහෙම කඩලා ඉදවන්න බෑ. ඉදුණට පස්සේ තමයි මේගොල්ලා නෙලාගත යුත්තේ. එතකොට ඒ අනුව අපි සමහර වෙලාවට කරන දෙයක් තියෙනවා ළමයි. පළතුරු ඉදවීමක් කියලා එකක් කරනවා. මොකද කොහොමත් අපි දන්නවා පළතුරු ඉදවීම හෝ ඉදීම ප්‍රධාන ආකාර දෙකකින් වෙනවා. එකක් තමයි ස්වභාවිකව පළතුරු ඉදෙනවා. ඒ කියන්නේ කවුරුත් කලබල වෙන්න ඕනේ. ඉබේම පළතුරු ඉදෙනවා තමයි. සමහර ඒවා ගස්වලදීම ඉදෙනවා. සමහර ඒවා නෙලාගත්තාම ඉදෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. අර අන්ත උපරිම නොවන පළතුරු ගැට කඩලා නැත්තම් පැහිච්ච ඒවා කඩලා ඉදවන්න බෑ. උදාහරණයක් රඹුටන්. රඹුටන් හොඳට පැහුණයි කියලා ඉදෙන්න කලින් ගහෙන් කඩවුවොත් ඉදෙන්නේ නැහැ. මොකද එයා අන්ත උපරිම නොවන කෙනෙක්. ඒවා ගහේදීම ඉදෙන්න ඕන. ඉතින් මේ වගේ ගහේදීම හෝ කඩාගත්තට පස්සේ පළතුරු ඉබේම ඉදෙන්න පුළුවන්. මේකට අපි කියනවා ස්වභාවික ඉදවීම කියලා. හැබැයි ස්වභාවික ඉදවීම අපිට වාණිජ මට්ටමේ ඒකාකාර මහා පරිමාණ පළතුරු ඉදවීමක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ මොකක්ද ළමයි? අපිට ඕන විදිහට පළතුරු කෘතිමව ඉදවනවා. විශේෂයෙන්ම ඔය උත්සව ගැන කතා කරද්දී නැත්තම් ඔය මොනවා හරි මංගල උත්සව වගේ දේවල් නැත්තම් සිංහල අවුරුද්ද වගේ අවස්ථාවලදී අපි විශාල පළතුරු ප්‍රමාණයක් එකපාර ඉදව ගන්න උදාහරණ කෙසේ. නැත්තම් අඹ. මෙන්න මේ වගේ වෙලාවට ස්වභාවිකව සිදුවන ඉදීම අපට අපේ අරමුණත් එක්ක ගැලපෙන්නේ නැත්තම් අපි හිතාමතාම යොදා ගන්න ක්‍රම මගින් පළතුරු ඉදවනවා තමයි. අනේකට අපි කියනවා ළමයෝ කෘතිම ඉදවීම කියලා. දැනගන්න කෘතිම ඉදවීම සඳහා යොදා ගන්න දේවල් වලට අපි කියනවා තමයි ඉදවුම් කාරක කියලා. නැත්තම් සමහරු කියයි ළමයෝ රයිපනින් ඒජන්ට්ස්ලා කියලා. මෙයටත් ඉස්සර කාලේ ළමයි දුම් ගැසීමක් කළා. ඔය කිසෙල් කැන් ආදී වලක් කපලා ඕකේ තැන්පත් කරලා ඕකට පැත්තකින් පොඩි සිදුරක් තියලා ගාලා දුම් පිමිනවා. මේක එච්චරම සාර්ථක නෑ. පළතුරු වල දැලි මඩ ආදී ගෑවෙනවා. නැත්තම් හිතන විදිහට හරියටම වෙලාවක් සැලසුම් කරලා ඉදවන්න අමාරුයි. ඒ නිසා ඉතින් ඔකට වඩා දියුණු ක්‍රම නම් තියෙනවා. එතලීන් කියන හෝමෝනයේ භාවිතය හැබැයි මිල අධිකයි. ගොඩක් සල්ලි යනවා. ඒ නිසා ග්‍රාමීය මට්ටමින් යොදාගත්තා කැල්සියම් කාබයිඩ් හෙවත් කාබයිඩ් යොදා පළතුරු ඉදවීම
මේ හුඟක් අය ගාව වැරදි මතයක් තියෙනවා මේවා හොඳ නෑ මේවා මේ විෂ සහිතයි එහෙම කිසිම ගැටලුවක් නෑ අපි වගකීමෙන් කියන්නේ. හරියට කාබයිඩ් යොදා පළතුරු ඉදවුවොත් කාටවත් ගැටලුවක් නෑ. එකක් තමයි හරියට පරිණත වුණේ නැති පළතුරු නැත්තම් නිසි පරිණත භාවයකට පත්වෙන්න ඉස්සෙල්ලා අපි කියන්නේ ගමේ භාෂාවේ මෝරන්න කලින් අඹ වැනි පළතුරු කඩලා ඒකට කාබයිඩ් ප්‍රතිකාර දුන්නත් ඉදෙනවා තමයි. නමුත් පළතුරු ගෙඩිය හරියට පරිණත වෙලා තිබුණ නැත්තම් රසයක් නැහැ. අපි තීර්ණ භාෂාවෙන් කිව්වොත් ගමේ භාෂාවෙන් කිව්වොත් දිය රසයි. ඒක ක්‍රමේ වැරද්දක් නෙමේ ළමයෝ ඉදවන්න ගත්තේ හරියට පැහුන් නැති පළතුරු. මේවා කූට වාණිජ වැඩ වෙන්න පුළුවන්. අනික තමයි සමහර කූට ව්‍යාපාරිකයෝ කරන නරක වැඩක් තියෙනවා. මම පිළිගන්නවා කාබයිඩ් කියන්නේ විෂ වර්ගයක්. එයා ඇඟේ හෝ කටින් ඇඟට ඇතුල් වෙන එක හොඳ නැහැ. අපි නමුත් මෙහිදී කාබයිඩ් පළතුරු සමග ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් කූට ව්‍යාපාරිකයෝ කරන්නේ කාබයිඩ් ගෙනල්ලා ඒවා ජලයේ දිය කරලා පළතුරු වලට ඉසින අවස්ථා වාර්තා වෙනවා. එතකොට විෂ වෙන්න පුළුවන්. නමුත් මෙහිදී අපි කරන්නේ කාබයිඩ් පළතුරු එක්ක ස්පර්ශ කරන එක නෙමෙයි නිසි පරිදි ඉදවීමේදී කරන්නේ. පළතුරු වල බර හෝ භාජනයේ පරිමාව අනුව යොදා ගන්න කාබයිඩ් ප්‍රමාණය ගෙනල්ලා පත්‍ර කෑල්ලක ඔතලා පළතුරු සමග නොගැටෙන විදිහට පත්‍ර කෑල්ලේ ඔතලා තියෙන්නේ සංවෘත භාජනයක දාලා වහන්න. වහපුවාම කාබයිඩ් හෙවත් කැල්සියම් කාබයිඩ් වියෝජනය වෙමින් ඉතලීන් වලට සමාන ක්‍රියාවක් දක්වන ඇසට්ලීන් කියන හෝමෝනමේ වායුව මුදා හරිනවා. පළතුරු ඉදෙන්නේ වායුව මගින්. අවසානයේ කැල්සියම් කාබයිඩ් වියෝජනය වෙලා නිකන් හුණු වගේ නැත්තම් කැල්සියම් ඔක්සයිඩ් බවට පත් වෙලා තියෙනවා. එහෙම නිසි පරිණතභාවයට පත් වුණු පළතුරු යොදාගෙන ඔයා මේ පත්‍ර කෑල්ලක ඔතන ක්‍රම යොදලා ඉදවුවොත් කිසිම සෞඛ්‍ය ගැටලුවක් නැහැ. ගුණාත්මක ගැටලුවක් නැතුව පළතුරු ඉදවා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මෙතෙන්දිම අවධානය යොමු කරන්න ඕන සෞඛ්‍ය ආරක්ෂිතව පළතුරු ඉදවීම ගැන. මේ විෂවීම නැත්තම් හානිදායී තත්වයන්ගෙන් වළක්වලා තමයි අපි දැන් කලින් කිව්වාගේ දුම් වලට අමතරව මේ විදිහට කාබයිඩ් භාවිතයෙන් පළතුරු ඉදවනවා නම් ඒක කළ යුත්තේ නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයටයි. අපිට ඇසට්ලීන් වායුව වැදගත් වෙන්නේ ඒ වෙනුවට එතලින් යොදා ගන්න පුළුවන්. හැබැයි අධික මුදලක් වෙනවා. ඒ නිසා ඒකේ තරම් අපි නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් පුතේ අපි ඔය කියාපු පාඩම් දෙක යටතේ කතා කරවුවේ ඔන්න ඔය වගේ දේවල් තමයි. එතකොට මේ අවබෝධය අනිවාර්යයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඉතින් මේ අවබෝධය ලබා ගත්තොත් අපි මේ කතා කරන අස්වැන්නට වෙන්න පුළුවන් දෙයක් ගැනයි කතා කරන්න යන්නේ. අන්න ඒක තේරුම් ගන්න වැදගත් වෙනවා ඔබට. අපි දැන් කතා කරන්නේ කවුරු ගැනද? මේ අස්වැන්නට වෙන්න පුළුවන් කියන පසු අස්වනු හානි පිළිබඳවයි. මාතෘකාව පසු අස්වනු හානි ඉංග්‍රීසියෙන් කියනවා post harvest losses කියලා. ලොස් වෙනවා කියන්නේ නැති වෙනවට හානි වෙනවට. භෝගයක අස්වනු නිල්න අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකය අපි ඔබ වෙත ළඟා වීම දක්වා විවිධාකාර විදිහට නාස්ති වෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. දැනගන්න ළමයි අපි අස්වැන්න පරිභෝජනය ගැන කල්පනා කළොත් මෙතන ලොකු ක්‍රියාවලියක් තියෙනවා. මොකක්ද මේ ක්‍රියාවලිය ළමයි? මෙන්න මෙහෙම මට යෝජනා කරන්න පුළුවන්. අපි භෝගයක් ගත්තොත් එහෙම ඒකේ අස්වැන්න නිපදවන්නේ කවුද ළමයෝ? ගොවියා. ගොවියා තමයි ඉඳගෙන භෝග අස්වනු නිපදවන්නේ. ගොවියා අඹ වගා කරනවා, එහෙම නැත්නම් වෙනත් භෝගයක් වගා කරලා අස්වනු නිපදවනවා ඇති. ඊළඟට මේ අස්වැන්න අපි ළඟට එන්න විශාල ක්‍රියාවලියන් සමූහයක් පහු කරගෙන එනවා. මේ ක්‍රියාවලින් ගැන පස්සේ අපි සලකා බලමු. ඉතින් මේ ක්‍රියාවලියන් පහු කරගෙන තමයි ළමයෝ මේවා පාවිච්චි කරන කට්ටිය හෙවත් පාරිභෝගිකයා වෙත ළඟා වෙන්නේ. මොනවද මේ අස්වැන්න? ඉතින් ළමයි මෙන්න මේ විදිහට ගොවියා විසින් නිපදවනවා කියන අස්වැන්න අපි පාවිච්චි කරන අය ඔබ අපි මේවා කන උදවිය දක්වා ළඟා වීමේ ක්‍රියාවලිය තුළදී මොකද වෙන්නේ? ඔය කියන අස්වැන්නට විවිධාකාර හානි සිද්ධ වෙනවා. මේ ගොවියා අස්වැන්න නෙළුවාට පස්සේ තමයි පරිභෝගිකයා දක්වා මේ හානි සිද්ධ වෙන්නේ. ඒ නිසා පොදුවේ මේ සෑම පියවරකටම සිදුවන මේ හානි වලටයි අපි කියන්නේ
පසු අස්වනු හානි කියලා. මේක සිද්ධ වෙන්නේ භෝගේ අස්වනු නෙළුවාට පස්සේ. ඒකනේ ළමයෝ පසු කියලා කිව්වේ. අන්න ඒ හානි ගැනයි මේ කතා කරන්න යන්නේ. ඒක තමයි අපි අර්ථ දැක්වීමක් යෝජනා කළේ. එතකොට ප්‍රධාන වශයෙන් අපි කිව්වා මේ සිදුවන අස්වැන්නේ හානිය. යම් භෝගයක අස්වැන්න නිලවුවාට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් කියන්නා වූ ඔය හානිය ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලබාගත් අස්වැන්නේ ස්වરૂපේ මත. අපි ලබාගත් අස්වැන්න මොන වගේද කියන එක මත ඔය වෙන්න පුළුවන් හානිය තීරණය වෙනවා. ඒතකොට ළමයි මේ අස්වැන්නේ ස්වરૂපේ මත ඔය ලැබෙනවාය කියන අස්වැන්න ප්‍රධාන ආකාර දෙකකටයි අපි බෙදාගන්නේ. එකකට කියනවා කල්තබාගත හැකි අස්වනු, අනිකට කියනවා කල්තබාගත නොහැකි අස්වනු කියලා. දැන් මෙහිමයි සමහරු කියනවා ළමයි ඔය කල්තබාගත හැකි අස්වනු වලට ඉංග්‍රීසියෙන් කියනවා සමහරු ඩියුරබල් හාවෙස්ට් කියලා. ඒ කියන්නේ ඒවා වැඩි කාලයක් ගබඩා කරලා තියන්න පුළුවන්. හැබැයි ඉතින් මේ විදිහට අස්වැන්න නෙලා ගත්තට පස්සේ ගොඩාක් කාලයක් ඒ විදිහට තියාගන්න බැරි ඒවට අපි කියනවා පෙරිෂබල් හාවෙස්ට් කියලා. ඒවැ නරක වැඩේ තමයි ඒවා බොහෝම ඉක්මනට නරක් වෙන්නයි පටන් ගන්න. එමනම් බොහොම සරලව කියන්න පුළුවන් පසුවස්තුණු හානි අස්වැන්නේ ස්වરૂපේ මත රඳා පවතිනවා. යම් භෝගයක අස්වැන්න නෙලා ගත්තට පස්සේ කල්තබා ගන්න පුළුවන් නම් නරක නොවි වැඩි කාලයක් තියාගන්න පුළුවන් නම් එයා ඩියුරබල් හාවෙස්ට් එකක් හෙවත් කල්තබාගත හැකි අස්වැන්නක් වෙනවා. එහෙම නෙවෙයි. යම් භෝගයක අස්වැන්න නෙලාවුවාට පස්සේ එහෙම නරක වෙන්නේ නැතුව වැඩි කාලයක් තියාගන්න බැයි නම් අපි යාට කියනවා කල්තබාගත නොහැකි අස්වැන්න හෙවත් පෙරිෂබල් හාවෙස්ට් කියලා. හරිද? මොකද මේක අස්වැන්නක එහෙම නරක වෙනව ගබඩා කරන්න පුළුවන් කාලය සිදුවන හානිය ආදී ප්‍රධාන වශයෙන් මේ අස්වැන්නේ ස්වરૂපේ මත තීරණය වෙනවා. ඒකයි මේ කියන්නේ ළමයි. අපි කතා කළොත් මුලින්ම මේ කල්තබා ගත හැකි අස්වනු ගැන යම් භෝගයක අස්වනු නෙළුවාට පස්සේ සකස් කරලා අන්න සාපේක්ෂව වැඩි කාලයක් මම කියන්නේ නෑ ළමයෝ සදාකාලිකව කියලා. හැබැයි සාපේක්ෂව වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි මෙහිමයි. ගබඩා කල්තබාගත නොහැකි අස්වනු නැත්නම් පෙරිෂබල් හාවෙස්ට් කියන්නේ යම් භෝගයක අස්වැන්න නෙලලා සකස් කරලා දිගු කාලයක් තියාගන්න නම් බෑ. දිගු කාලයක් නොහැක. ඒවට කියනවා කල්තබාගත නොහැකි අස්වනු කියලා. හැබැයි මෙහෙම වෙන්න තව හේතු බලපානවා. ඇයි මෙයා තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඇයි මෙයා තියාගන්න බැරි වෙලා තියෙන්නේ? මේකට තවත් යම් යම් හේතු එකතු වෙන්න පුළුවන් ළමයි. දැන් මෙතන ඉන්නේ ළමයි මතක තියාගන්න කල්තබාගත හැකි අස්වනු ඩියුරබල් කට්ටිය මේ ඉන්නේ කවුද? කල්තබාගත නොහැකි අස්වනු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔබ අහලා ඇති යම් ආහාරයක හෝ යම් ද්‍රව්‍යයක තියෙන ජල ක්‍රියාකාරීත්වය ගැන. යම් ආහාරයක හෝ යම් සංඝටකයක පවතින ජල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ අහලා ඇති. ඒක පෝෂණ විද්‍යාව හා ආහාර තාක්ෂණයේ අංක 13 එකකට සම්බන්ධ දෙයක්. යම් ආහාරයක හෝ යම් සංඝටකයක පවතින ජල ක්‍රියාකාරීත්වය කියන්නේ ළමයි එහි පවතින මුළු ජල ප්‍රමාණයට සාපේක්ෂව ශුද්‍ර ජීවීන්ට හෝ ප්‍රතික්‍රියාවන් සඳහා ලබා ගන්න පුළුවන් ජලයක් තියෙනවා. ඒකට අපි කියනවා නිදහස් ජලය කියලා.
තවත් පොඩ්ඩක් ඒ ගැන මතක් කරනවා නම් ළමයි මතක තියාගන්න කිසියම් ආහාරයක වේවා පළතුරක වේවා මොකක හරි පවතින ජලය අපි ගත්තොත් කිසියම් ආහාරයක් වේවා පළතුරක් වේවා හිතන්නකො මේ කියලා මේක නම් මේ ආහාරය මේ ආහාරයේ පවතින ජලය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා තමයි නිදහස් ජලය කියලා. සමහරු කියයි මේකට ෆ්‍රී වෝටර් කියලා. තව ජල වර්ගයක් තියෙනවා ටිකක් ආහාරය හුඟක් වෙලාවට ඇතුළට වෙන්න තියෙන්නේ. කාටවත් ගන්න එහෙම බෑ. ඉතා තදින් බැඳලා තියෙනවා. සමහර වෙලාවට ආහාරයේ රසායනික සංයුතියම කොටසක් වෙනවා. ඒකට අපි කියාවි රසායනිකව බැඳුණු ජලය කියලා. ළමයි කිසියම් ආහාරයක පවතින නිදහස් ජලය හා රසායනිකව බැඳුණු ජලය කියන දෙන්නගේම එකතුවට අපි කියයි total water හෙවත් මුළු ජලය කියලා. මේ දෙකේ එකතුවට අපි කියාවි මුළු ජලය කියලා. දැනගන්න ආහාරයක පවතින මේ මුළු ජලය ශුද්ධ ජීවීන්ට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර ඔක්සිකරණය වීම, ජල විච්ඡේදනය වීම වැනි ප්‍රතික්‍රියාවන්ට ලක් කරන්න දායක වෙන්නේ මෙන්න මේ නිදහස් ජලය. මේ නිසා දැනගන්න කිසියම් ආහාරයක පවතින නිදහස් ජල ප්‍රමාණය වැඩිද නරක් වීමේ කල්තබා ගැනීම අඩු වීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ළමයෝ ආහාර කර්මාන්තයේදී පසුවස්සුණු කර්මාන්තයේදී ආහාරයක පවතින ජලය කියලා අදහස් කරන්නේ මේ මුළු ජලයටත් වඩා අපිට කරදරකාරී වශයෙන් සමහර යෝජනා කරන මෙන්න මේ නිදහස් ජල ප්‍රමාණය බව දැනගන්න. ආහාරයක මුළු ජලයේ වැඩි වූ පමණින්ම මට කියන්න බෑ නරක් වෙනවද නැද්ද කියලා. ඒක රඳා පවතින්නේ මුළු ජලයේ කුමක් හෝ වේවා කොච්චරද නිදහස් ජලය කියන එක මතයි. මොකද ආහාර නරක් වීමට දායකත්වය දෙන්නේ මෙන්න මෙයා නිසා. දැන් මෙතන අපි ආපහු හිටපු තැනට આવුත් ළමයි. අපි දැන් අස්වැන්න බෙදුවනේ ප්‍රධාන ආකාර දෙකකට කල්තබාගත හැකි ජලය කල්තබාගත හැකි අස්වැන්න හා කල්තබාගත නොහැකි අස්වැන්න කියලා. මෙතෙන්දි කියලා තියෙනවා මේවා නිලන අවස්ථාවේ හමුවන්නේ සාපේක්ෂව අඩු ජල ප්‍රතිශතයක් කියලා. මේ අඩු ජල ප්‍රතිශතය යටතේ අපිට වඩා වැදගත් වෙන්නේ කවුද? නිදහස් ජල ප්‍රතිශතයයි. ඒ නිසා මම මෙතන කියන්න කැමති ළමයි නිදහස් ජල ප්‍රතිශතය තමයි වඩා වැදගත්. මම කියන්නේ නැහැ මුළු ජල ප්‍රතිශතය වැදගත් නැහැ කියලා. නමුත් වඩා වැදගත් වෙන්නේ මෙන්න මෙයා. තව පැත්තකින් කෙනෙක් කියයි ඉතින් නිදහස් ජලයේ වැඩි වුණාම මුළු ජලයත් වැඩි වෙනව නේද කියලා. ඒකත් හරි. නමුත් කෙලින්ම දායක වෙන්නේ නිදහස් ජලය. දැන් මෙතන කල්තබාගත නොහැකි අස්වැන්නේ ලක්ෂණය වෙලා තියෙන නිලන අවස්ථාවේ සාපේක්ෂව වැඩි ජල ප්‍රතිශතයක්. ඔය අදහස් කරන්නේ නිදහස් ජල ප්‍රතිශතය වැඩි කියන එක. එහෙනම් මෙයා අසුරු නිලන අවස්ථාවෙත් මොකද වෙලා තියෙන්නේ ළමයි? මෙයාගේ නිදහස් ජල ප්‍රතිශතය වැඩි. කාගේද? කල්තබාගත නොහැකි අයගේ. කල්තබා ගන්න බැරි ඒ හින්දානේ. ඇයි? දැන් ළමයි එක පැත්තකින් නිදහස් ජල ප්‍රතිශතය වැඩි වෙනවත් එක්කම මේ මත යැපෙන්න බලාගෙන ඉන්නවා ආහාර නරක කරන්න දායක වන ශුද්ධ ජීවී. ඒගොල්ලෝ ඇවිල්ලා වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. ඔන්න එතකොට ආහාර නරක වෙන්න පටන් ගන්නවා. අපේ අස්වැන්න නරක වෙන්න පටන් ගන්නවා. ඒ මදිවට මොකද වෙන්නේ? පළතුරු ගෙඩියේ නැත්තම් අස්වැන්නේ තියෙන ජල ප්‍රතිශතයේ මත සමහර බිඳ වැටීමේ ක්‍රියා සිද්ධ වෙනවා. මම අර කිව්ව ජල විච්ඡේදනය වී වැනි ක්‍රියාවන් වේගවත් වෙනවා. ඒ නිසා තමයි ජල ප්‍රතිශතය අධික වුණාම කල්තබා ගැනීම අඩු වෙන්නේ අස්වැන්නේ. අනික කියනවා කල්තබාගත හැකි අස්වනු ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කුඩයි කියලා. මේකේ වැදගත්කම මේකයි. දැන් ඔය අස්වැන්නක් නරක් වෙන්න ගියාම ළමයි ඒකට බලපානවා නේද?
බාහිර පරිසරයේ මගින් ඇති කරන තත්ත්වයක්. හිතන්න දැන් තියෙන්නේ මේ අස්වැන්න හෝ පළතුර කියලා. මේ තියෙන්නේ A කියන පළතුර, මේ තියෙන්නේ B කියන පළතුර. ඔබට පේනවා Aට වඩා B වල බාහිර වර්ගඵලය වැඩි කියලා. දැන් මොකද වෙන්නේ? A කියන පළතුර මත බාහිර අහිතකර සාධක, පළතුරු නරක් වෙන්න බලපාන භෞතික සාධක, ශුද්ධ ජීවීන්, රසායනික සාධක මොනවා හරි කමක් නැහැ. ලැබෙන්නේ අඩු පෘෂ්ඨීය වර්ගඵලයකින්. එතකොට මෙයා නරක් වීමට දක්වන ප්‍රවණතාව අඩු කරලා වැඩි කාලයක් ගබඩා කරගන්න පුළුවන්. හැබැයි කල්තබාගත නොහැකි අස්වැන්න හෝ පළතුරට වෙලා තියෙන්නේ මොකක්ද? එයාගේ ලොකු බාහිර පෘෂ්ඨීය වර්ගඵලයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? ඊටා විශාල බාහිර පරාසයකින් එයා මත බලපෑම් ඇති කරනවා. බොහෝ විට අවාසනාවට වගේ මේ ඇති කරන්නේ නරක් වෙන්න බලපාන බලපෑම්. මේවා කල් තියාගන්න බලපෑම් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ඇති වෙන්නේ ළමයි නරක් වෙන්න බලපාන බලපෑම්. ඒ නිසා මොකද වෙන්නේ? කිසියම් අස්වැන්නක බාහිර පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි වෙනවත් එක්කම බාහිර පරිසරයේ අහිතකර තත්ත්වයන්ට වැඩිපුර ලක් වෙනවා. ප්‍රතිඵලය මොකක්ද? අස්වැන්න වඩා වේගයෙන් නරක් වෙනවා. ඒක තමයි මේ යෝජනා වෙලා තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ඔය කල්තබාගත නොහැකි අස්වනු ප්‍රමාණයෙන් විශාලයි, බාහිර පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි. දැන් අපි කතා කරන්නේ පසු අස්වනු හානිය යටතේ අස්වැන්න කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියන එක. මේක ප්‍රධාන වශයෙන් අස්වැන්නේ ස්වරූපේ මත රඳා පවතිනවා කිව්වා. මේ මත අස්වනු ආකාර දෙකක් කිව්වා. කල්තබාගත හැකි අස්වනු, කල්තබාගත නොහැකි අස්වනු. යම් භෝගයක අස්වැන්න නිලවුවාට පස්සේ නරක් නොවි සාපේක්ෂව වැඩි කාලයක් තියාගන්න පුළුවන් නම් කල්තබාගත හැකි අස්වනු කිව්වා. එහෙම නෙවෙයි. යම් භෝගයක අස්වනු නිලවුවාට පස්සේ නරක් වෙන්නේ නැතුව වැඩි කාලයක් තියාගන්න බැයි නම් කල්තබාගත නොහැකි අස්වනු කිව්වා. අපි කිව්වා කල්තබාගත හැකි අස්වනු වල ජල ප්‍රශ්‍රතය නැත්නම් නිදහස් ජල ප්‍රශ්‍රතය පරිණත අවස්ථාවේ අඩුයි කියලා. ඒ නිසා ශුද්ධ ජීවී ක්‍රියා හෝ ස්වභාවිකව සිදුවන බිඳ වැටීම් අඩු වෙනවා. ඒකයි වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි අපි කිව්වා කල්තබාගත නොහැකි අස්වනු වල නම් එහෙම නැහැ. එයාගේ ජල ප්‍රශ්‍රතය විශේෂයෙන්ම නිදහස් ජල ප්‍රශ්‍රතය වැඩි, ශුද්ධ ජීවීන්ට පාත්‍ර වීම, බිඳ වැටීම් වලට පාත්‍ර වීම වැඩි, ඉක්මන් නරක් වෙනවා. තව කරුණක් ගැනයි මතක් කළේ. කල්තබා ගන්න පුළුවන් අස්වනු සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් උඩයි. ඒ නිසා පෘෂ්ඨීය වර්ගඵලය අඩුයි. ඒ නිසා නරක් වෙන්න බලපාන අහිතකර පරිසර සාධකයක ගැටෙන්නේ අඩු වර්ගඵලයකින්. හැබැයි කල්තබාගත නොහැකි අස්වනු ප්‍රමාණයෙන් වඩා විශාලයි. ඒ හන්දා වඩා වැඩි පෘෂ්ඨීය වර්ගඵලයකින් අහිතකර තත්ත්වත් එක්ක ගැටෙනවා. ප්‍රතිඵලයේ පහසුවෙන් නරක් වෙන්න බලන. අනික තමයි මේ අපි කතා කළොත් ආපහු කල්තබාගත හැකි අස්වනු ගැන. මේ පැත්තේ ඉන්නේ කල්තබාගත නොහැකි මේ කල්තබාගත හැකි අස්වනු වල තව ලක්ෂණයක් තියෙනවා ළමයි. අස්වැන්නේ අඩංගු දේවල් හිවත් අන්තර්ගතයක් තියෙනවානේ. ඒ අන්තර්ගතයට එච්චරම ශුද්ධ ජීවීන් කැමති නැහැ. ඒගොල්ලන්ට ඒක මේ ගොඩාක් මහන්සි වෙලා ඉතා දැඩි ලැබියාවකින් කණ්ඩ එහෙම උනන්දුවක් දක්වන එකක් නෙමෙයි. නිසා ඔය තිබුණත් දැන් මෙහෙම හිතන්න. අපි මේසයක් උඩ පාන් කෑල්ලකුත් තියෙනවා, මස් කෑල්ලකුත් තියෙනවා. කූඹුවන් පවා ඉන්නේ. නැත්තම් ඉක්මන නරක් වෙන්න පටන් ගන්න පාන් කෑල්ලද මස් කෑල්ලද? පැහැදිලිව මස් කෑල්ල. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මස් වල තියෙනවා පාන් වලට වඩා නයිට්‍රජන් අඩංගු ප්‍රෝටීන්. ප්‍රෝටීන් කියන්නේ ළමයෝ පරිසරයේ හිඟ පෝෂකයක්. අනික තමයි ශුද්ධ ජීවීන් හා මහා ජීවීන් ඔක්කොම වඩා කැමති ප්‍රෝටීන් ගන්න. අපි බල්ලෙකුට මේ මස් කෑල්ලයි පාන් කෑල්ලයි දෙකම එක්වර ඉදිරිපත් කළොත් බල්ලා ඉස්සෙල්ලා කන්නේ මස් කෑල්ල. මොකද දක්වන ලැබියාව වැඩි. මේක ශුද්ධ ජීවීන් මහා ජීවීන් ඔක්කොටම පොදු. ඒ විදිහට ළමයි මේ කල්තබාගත හැකි අස්වනු වල තියෙන ලක්ෂණයක් තමයි
මේකේ අන්තර්ගතයට මේ අන්තර්ගතය කියන අඩංගු දේවල් වලට ශුද්ධ ජීවීන් එච්චර අපි ගමේ භාෂාවෙන් කිව්වොත් එළවල යන්නේ නැහැ. ආකර්ෂණය අඩුයි. ඒ හින්දා ඒ මත එච්චර උනන්දුවක් නැහැ. අනික තමයි මේ කල්තබාගත නොහැකි අස්වැන්න වල තියෙන අන්තර්ගතයට ශුද්ධ ජීවීන් එළවලා යනවා වැඩිපුර කැමැත්තක් දක්වනවා. අනික තමයි මේ මත එකෙල්ලේ යැපෙන්න අමාරුයි. බොහෝ විට මේක පිෂ්ඨේ නම් එක සැරේම පිෂ්ඨේ මත යැපෙනවා වෙනුවට ඒක ජීර්ණය කරගෙන ග්ලූකෝස් හදාගන්න එපා. මෙයා නම් කෙලින්ම ප්‍රෝටීන් නම් ඇමයිනෝ අම්ල හදාගන්න පුළුවන් ටක්කා. ඒ නිසා මෙයා මත එකෙල්ලේ යැපීම පහසුයි. ඒ වගේම ආකර්ෂණයත් වැඩි සංචිත ආහාර මත. අනික තමයි හුඟක් වෙලාවට මම නිතරම කියලා කියන්නේ හුඟක් වෙලාවට අපි ඔය කල්තබා ගන්න පුළුවන් කියන අස්වැන්නේ බාහිරින් දැඩි ආවරණයක් තියෙනවා. ඔකට අපි කියනවා දැඩි බාහිර ආවරණය කියලා. ඒ මගින් අභ්‍යන්තර කොටස් වලට යම් ආරක්ෂාවක් ලැබෙනවා. දැන් බෙලි ගෙඩියක් ගත්තොත්, දිවුල් ගෙඩියක් ගත්තොත් ඒකේ ළමයි තියෙනවා නේද බාහිරින් ඉතා දැඩි කටුවක්. මේ වගේ දැඩි කටුවක් පැවතීම නිසා අභ්‍යන්තර කොටස් විතර ගමන් කරන්න බෑ ශුද්‍ර ජීවීන්ට. නමුත් හුඟක් වෙලාවට ඔය කල්තබාගත නොහැකි අස්වනු වල ඒ වගේ බාහිරාවරණයක් තිබුණත් සමහර ඒවා බාහිරාවරණ නැහැ. තිබුණත් ඒක හරි මු르දුයි. දැන් බලන්නකෝ බෙලි ගෙඩියකට එහෙම නැත්නම් දිවුල් ගෙඩියකට ඝන කටුවක් තිබ්බට අඹ ගෙඩියකට පවතින ඊටාම සරල නැත්නම් ඊටාම තුනී පලාවරණයක්. එතකොට මොකද වෙන්නේ? මේ තුනී පලාවරණේ හරහා විෂ බීජ ඇතුල් වෙනවා. නැත්නම් රෝගකාරක ඇතුල් වෙනවා. එහෙම නැත්නම් පලිබෝධ පහර දෙනවා. දැන් අඹ වලට හානි කරන වැදගත් පලිබෝධයක් තමයි පළතුරු මැස්සා. පස්සේ මෙයා ගැන සලකා බලනවා. පළතුරු මැස්සාගේ ලක්ෂණයක් තමයි මෙයා ස්වභාවිකව පෙන් රසින් යුක්ත පළතුරු වලට හානි කරනවා. එයාගේ තව එක්කෙනෙක් ඉන්නවා ඉල් මැස්සා කියලා. එයා හානි කරන්නේ එළවලු වර්ග වලට. එතකොට අඹ වලට හරියට මේ බැක්ටෝසෙරා ෆෙරුජිනස් ඒවත් පළතුරු මැස්සාගේ හානිය අධිකයි. මොකද මෙයාට පහසුවෙන් මේ තුනී පලාවරණය විඳින්න පුළුවන්. නමුත් ඒ වගේම පැන් රසින් යුක්ත පල්ප් එකක් නැත්නම් අභ්‍යන්තර පටකයක් තමයි දිවුල් වල තියෙන්නේ. නමුත් දිවුල් වලට පළතුරු මැස්සාට හානි කරන්න බෑ. මොකද මේ කටුව විඳින්න බැරි හින්දා. අනික් අතට අඹ වලට බහුලව ඇති වෙනවා ඇන්ත්‍රැක්නෝස් රෝගේ නැත්නම් කුණු වීමේ රෝග. නමුත් දිවුල් වලට බොහෝ විට බාහිර පරිසරයෙන් ඒ වගේ රෝගකාරක වලට ඇතුල් වෙන්න බැරි වෙනවා. ඒ නිසා ඉබේම මේ ඝන ආරක්ෂක පටලේ මගින් කල්තබාගත හැකි අස්වනු බොහොමයකට මේ භෞතික ආරක්ෂාව නැත්නම් යාන්ත්‍රික ආරක්ෂාව ලැබෙනවා. කල්තබාගත නොහැකි අස්වනු වලට ඒබඳු ප්‍රතිලාභයක්, ඒබඳු වාසියක් නැහැ. ළමයි අනික තමයි අපි දැන් ආපහු කතා කරන්නේ මෙතන කල්තබාගත හැකි කට්ටිය ගැනයි. මේ ඉන්නේ කල්තබාගත නොහැකි කට්ටිය. මේ කල්තබාගත හැකි අස්වනු වලත් එක ලක්ෂණයක් තමයි මේවා අපිට එකම තැනක ගොඩ ගහලා එකම තැනක ගබඩා කරලා ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. එහෙම තියාගත්තයි කියලා එතන පරිසරයේ තියෙන කට්ටිය බලපාලා එහෙම නරක කරන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි කල්තබාගත නොහැකි අස්වනු එහෙම එකම තැනක ගබඩා කරලා වැඩි කාලයක් තියන්න බෑ. එහෙම තිබ්බොත් නරක වෙන්න පටන් ගන්නවා. මොකද මේ පරිසර සාධකත් එක්ක එයාට ජීවත් වෙන්න අමාරුයි. අනික කල්තබාගත හැකි අස්වනු එහෙම යම් තැනක ගබඩා කරලා තිබ්බහම නරක වෙනවා නම් ඒකට බලපාන්නේ හුඟක් වෙලාවට අස්වැන්නේ බලපාන බාහිර සාධක. ඒ කියන්නේ උෂ්ණත්වයේ පලිබෝධ තෙතමනි. නමුත් දැනගන්න මේ වගේ දේවල් ගබඩා කරලා තිබ්බහම ආකාර දෙකක සාධක බලපානවා
බාහිරේවත් බලපානවා අභ්‍යන්තරේවත් බලපානවා. ඔය ආකාර දෙකින්ම මේගොල්ල නරක වෙනවා. මෙයාට එක ආකාරයක් තමයි නරක වීමට බලපාන්නේ. හරිද ළමයි? මෙන්න අපි දක්වලා තියෙනවා ළමයි කල් තබාගත හැකි අස්වනු වලට උදාහරණ. මෙන්න දක්වලා තියෙනවා කල් තබාගත නොහැකි අස්වනු වලට හෝ භෝග නිෂ්පාදන වලට උදාහරණ. පොල්, ධාන්‍ය වර්ග, දිවුල්, වට්ටක්ක, බෙලි, දේශීය අල වර්ග, මඤ්ඤොක්ක මේ වගේ දේවල් තමයි කල් තබාගත හැකි කියන්නේ. කල් තබා ගන්න බැරි මස්, මාළු, කිරි, බිත්තර වැනි සත්ව සම්භවයක් සහිත ආහාර. මීට අමතරව සමහර පළතුරු වර්ගත් තියෙනවා. ඒවායේ ඝන කටුවක් නැත්නම් ඒ බඳු පළතුරු වර්ග. ඒ වගේම එහෙම ආරක්ෂාවක් නැති සමහර එළවලු වර්ගත් පහසුවෙන් මේ යටතේ නරක් වීමට ලක් වෙනවා. ඒවා කල් තබාගත නොහැකි. සමහර කිව්වට බොහෝ ඈ. මෙතන එළවලු සමහර කිව්වට බොහෝ ඉති. හොඳයි. එහෙනම් ඔය විදිහට පසුවස්තුණු හානි කියන්නේ යම් භෝගයක අස්වැන්න නෙලාගත්තාට පස්සේ පරිභෝජනය කිරීම හෙවත් පාවිච්චි කිරීම දක්වා වෙන්න පුළුවන් හානි. මේ හානි අපි ප්‍රධාන වශයෙන්ම තීරණය කළා නැත්නම් අපි මේ හානි වලට යෝජනා කළා අස්වැන්නේ ස්වરૂපය තමයි මේකට බලපාන්නේ. එතකොට මේ හානි වලට ලක්වීම අස්වැන්නේ ස්වરૂපය නැත්නම් හානි වලට ලක්වීම මත අස්වැන්නේ ස්වરૂපය ආකාර දෙකකට බෙදුවා. එකක් තමයි කල් තබාගත හැකි අස්වනු පහසුවෙන් හානියට ලක් වෙන්නේ නැහැ. අනික කල් තබාගත නොහැකි අස්වනු පහසුවෙන් පසුවස්තුණු හානියට ලක් වෙනවා. හරිද ළමයි? ඊට අමතරව අපි දැන් මේ කතා කරන්න යන්නේ මොනවද මේ පසුවස්තුණු හානි කෙරේ බලපාන සාධක. මේ සාධක පිළිබඳව කතා කිරීමේ වැදගත්කම මේකයි අපට පුළුවන් පසු කාලීනව මේ සාධක පාලනය කරලා පසුවස්තුණු හානි වළක්වා ගන්න. එතකොට දැනගන්න ළමයි මේ සාධක ප්‍රධානාකාර දෙකයි. එකක් පෙර අස්වනු සාධක අනික පසු අස්වනු සාධක. පසු අස්වනු හානි කෙරේ බලපාන සාධක ආකාර දෙකයි පෙර අස්වනු සාධක හා පසු අස්වනු සාධක වශයෙන්. අපි ඉස්සෙල්ලා බැලුවොත් එහෙම ළමයි පෙර අස්වනු සාධක මේවට සමහරු කියයි ඉංග්‍රීසියෙන් pre-harvest factors කියලා. මේවට සමහරු ඉංග්‍රීසියෙන් කියයි pre-harvest factors කියලා. යම් භෝගයක අස්වනු නිලීමට පෙර පවතින තත්ත්වයක්. ලියාගන්ට යටතේ කියනවා යම් කෘෂිකාර්මික ක්‍රියාවකට ශේෂ්ත්‍රය හා භෝගය තේරීමේ ඉඳලා අස්වනු නෙලීම දක්වා පසුවස්වනු හානියට බලපාන සාධක. මෙම කාල පරාසය තුළ විවිධ ක්‍රියාකාරකම් පවතිනවා. ඒවා හරියට කළේ නැත්නම් මේ හානි සිද්ධ වෙනවා. ළමයි මෙන්න මෙතෙන්දී මම මේ භෝග වගාව ආශ්‍රිත ක්‍රියාකාරකම් නැත්නම් ඇක්ටිවිටීස් මෙහෙම බෙදනවා පුළුල් වශයෙන් පරාසයන් දෙකකට. මේ තියෙන එක සිද්ධියක් මේ තියෙන අනෙක් සිද්ධිය. මේ පළවෙනි ක්‍රියාකාරකම් හෝ සංසිද්ධියට අපි කියනවා ළමයෝ පෙර අස්වනු ක්‍රියාකාරකම් කියලා. පළවෙනි තත්ත්වය හෝ සිද්ධිය හෝ ක්‍රියාකාරකම් වලට අපි කියනවා පෙර අස්වනු ක්‍රියාකාරකම් කියලා. මේ පෙර අස්වනු ක්‍රියාකාරකම් ආරම්භ වෙන්නේ අපි යම් ශේෂ්ත්‍රය නැත්නම් අපි යම් භෝගයක් සඳහා ශේෂ්ත්‍රය තෝරගන්නවා. අපි හිතනවා මෙතන හිටවන්නේ මෙන්න මේ භෝගය කියලා. මේ භෝගය සඳහා අපි ශේෂ්ත්‍රය තෝරගන්නවා. මේ භෝගයට ගැලපෙන්නේ මේ ඉඩම තමා කියලා අපි යම් ස්ථානයක් ශේෂ්ත්‍රයක් තෝරගන්නවා. එහෙම තෝරගත්තට පස්සේ එක සැරේම අපිට අස්වනු ලැබෙන්නේ නැහැ ළමයි.
බිම් සකස් කරනවා, භෝග සිටවනවා, ජල සම්පාදනය කරනවා, පොහොර යොදනවා, රෝග පලිබෝධ පාලනය කරනවා, වැඩිපුර පැල ගලවනවා, එහෙම නැත්නම් ජල වහනය දියුණු කරනවා, ජල සංරක්ෂණ ක්‍රම යොදනවා, පාංශු සංරක්ෂණ ක්‍රම යොදනවා, ආපහු පෝර දානවා, කප්පාදු කරනවා. මේ ඔක්කොම දේවල් කරලා අපි යම් අවස්ථාවක ළමයි අස්වනු නෙලා ගන්නවා. අපි යම් අවස්ථාවක මේ භෝගයෙන් අස්වනු නෙලීමක් කරනවා. මෙන්න මේ පරාසය තුල අපි කරන දේවල් වලට කියනවා පෙර අස්වනු ක්‍රියාකාරකම් කියලා. ඊළඟට අපි අස්වනු නෙළුවට පස්සෙත් එක සැරේම ඕක කන්නේ නැහැ. අස්වනු නෙලීම ඉඳලා ඕක කෑම හේවත් පරිභෝජනයේ දක්වා විශාල ක්‍රියාකාරකම් පරාසයක් තියෙනවා. අස්වනු නෙලීමේ ඉඳලා ඕක පාවිච්චියට ගැනීම හේවත් පරිභෝජනයේ දක්වා විශාල ක්‍රියාකාරකම් පරාසයක් තියෙනවා. අස්වනු නෙලනවා. ඊළඟට ඒවා පිරිසිදු කරනවා. ඊළඟට ඒවා ශ්‍රේණි කරනවා. ගබඩා කරනවා. අසුරනවා. ප්‍රවාහනය කරනවා. සකස් කරනවා. අලෙවි කරනවා. පරිභෝජනය කරනවා ආදී වශයෙන්. මේ විදිහට යම් භෝගයක අස්වනු නෙලීමේ ඉඳලා පරිභෝජනයේ දක්වා අපි කරන ක්‍රියාකාරකම් සමුදායක් තියෙනවා. අන්න ඒ ක්‍රියාකාරකම් සමුදායට අපි කියනවා පසු අස්වනු ක්‍රියාකාරකම් කියලා. ඒ ක්‍රියාකාරකම් සමුදායට අපි කියනවා පසු අස්වනු ක්‍රියාකාරකම් කියලා. එහෙනම් ළමයි මේ භෝගයක සම්පූර්ණ අස්වනු ක්‍රියාවලිය තුළ අවදීන් දෙකක් යුග දෙකක් තියෙනවා. පෙර අස්වනු ක්‍රියාකාරකම් යුගය, පසු අස්වනු ක්‍රියාකාරකම් යුගය. එතකොට මෙන්න මේ මත තමයි අපි ඔය පසු අස්වනු හානි කෙරේ බලපාන සාධක ආකාර දෙකකට බෙදුවේ. එකකට කියනවා අපි පෙර අස්වනු සාධක හේවත් pre harvest factors කියලා. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන. යම් කෘෂිකාර්මික ක්‍රියාවකට භෝගය ශේෂ්ත්‍රය හා භෝගය තේරීමේ සිට අස්වනු නෙලීම දක්වා සිදු කරන ක්‍රියාවන් මේ නෙළුවට පස්සේ වෙන හානි වලට බලපානවා. මෙම කාල පරාසය තුළ විවිධ ක්‍රියාකාරකම් පවතින අතර ඒවා නිසි පරිදි නොකළොත් තමයි මේ වැඩ ටික. මෙන්න මේ වැඩ ටික. මෙතන ඉඳන් මෙතන දක්වා තියෙන වැඩ ටික තමයි හරියට කළේ නැත්නම් ඒක මතුවට බලපාලා පසු අස්වනු හානිය ඇති වෙන්නේ. ඒකයි ඔය කියලා තියෙන්නේ. උදාහරණ මෙන්න අපි ඔය කියන පෙර අස්වනු ක්‍රියාවන් හරියට නොකිරීමට උදාහරණ වගාවේ අරමුණ නොසලකා හැරීම. අපි වගා කරන්නේ මොන භෝගයේද මොකටද? ඒක බිත්තර මේ බිත්තර බීජ වශයෙන් ගන්න. නැත්නම් අස්වැන්න පරිභෝජනයට ගන්නද? ගබඩා කරන්න ගන්නද? වෙනත් නිෂ්පාදනයකට ගන්නද? විදේශීය වෙළඳපොළට ගන්නද? ඒක නොසලකා හරිනවා. මේ ඒක තියෙන්නේ. අනික තමයි ප්‍රදේශයට නොගැලපෙන භෝග වගා කරනවා. එතකොට මොකද වෙන්නේ? විශේෂයෙන්ම අධික පාරිසරික බලපෑමක් ඇති වෙලා අස්වැන්නට හානි වෙනවා. ප්‍රදේශයට නොගැලපෙන භෝග වගා කළොත් ළමයෝ එයාට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් අධික පාරිසරික බලපෑමකට ලක් වෙන්න. එතකොට පසු අස්වනු හානි අධික යනවා. අපි ගොඩක් වෙනවා. අධික පාරිසරික අහිතකර බලපෑම් ඇති වෙනවා. ඒකන ළමයෝ ප්‍රදේශයට ගැලපෙන්නේ නැහැ කියන්නේ. සමහර කට්ටිය එකම භෝගයක් කන්න ඔස්සේ දිගටම වගා කරගෙන යනවා. හැමදාම එකම භෝගේ වගා කරනවා. මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ මේ භෝගියටම ලෑස්ති වෙනවා යම් රෝග හානිය. හැමදාම යානේ වගා කරන්නේ පලිබෝධ හානි. එතකොට ඒ මගින් පෙර අස්වනු කාලයේදී යම් හානියක් වුණොත් ඕක පස්සේ පසු අස්වනු හානියක් විදිහට ඉස්සරහට එනවා. මේ මගින් මොකද වෙන්නේ ළමයෝ? වගාවට රෝග පලිබෝධ වැඩි වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ළමයි? පෝෂක උණ වෙනවා. ඇයි? හැමදාම එකම භෝගිය වගා කරපුවාම පස්සේ තියෙන පෝෂක එකම දේ ලබා ගන්නවා. පෝෂක උණතාවයක් වුණොත් එයාගේ ප්‍රතිරෝධය නැති වෙලා හානියට ලක් වෙනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා.
එකම භෝගයේ දිගටම වගා කරන්න ගියාම. ඒ වගේම අහිතකර පාංශු හා දේශගුණ සාධක. පරිසරයේ පවතින පාංශු තත්ත්වයේ යෝග්‍ය නැත්නම් දේශගුණ තත්ත්වයේ යෝග්‍ය නැත්නම් එහි අහිතකර බලපෑම් නිසා අනාගතයේදී පසුවස්සුණු හානි සිද්ධ වෙනවා. අපි පෙර අස්වනු ක්‍රියාවන් කළාට මේක ප්‍රතිඵල හම්බෙන්නේ පසුවස්සුණු තත්ත්වයට. අහිතකර පොහොර යෙදීම. ශාකවලට අහිතකර විදිහට පොහොර යොදනවා. හුඟක් අය මේ යටතේ කරන නරක දෙයක් තමයි වැඩිපුර නයිට්‍රජන් පොහොර යොදනවා. මම මේකට උදාහරණයක් දැක්වුවොත් හුඟක් අය මේ පෙර අස්වනු කාලයේ කරන නරක වැඩක් තමයි ළමයෝ වැඩිපුර නයිට්‍රජන් යෙදීම. වැඩිපුර ඒගොල්ලෝ දානවා මොනවද? නයිට්‍රජන් පොහොර. වැඩිපුර නයිට්‍රජන් පොහොර යෙදීම. මේ මගින් මොකද වෙන්නේ? ශාක පටක මෙලෙක් හෙවත් මාංශල වෙනවා. ප්‍රතිඵලය මොකක්ද? පසුවස්සුණු හානි වැඩි වෙනවා. අපි සමහර වෙලාවට පෙර අස්වනු ක්‍රියාවක් යටතේ රෝග පලිබෝධ වල්පැල පාලනය කරනවා තමයි. හැබැයි අපි එකට යොදාගන්නේ අහිතකර රෝග පලිබෝධ හා වල්පැල පාලනය කිරීම. මේ වගේ අහිතකර ක්‍රම යෙදුවොත් ඒ බලපෑම අපේ අස්වැන්නට එකතු වෙනවා. සමහරු කරන නරක වැඩක් තියෙනවා ළමයි. මට උදාහරණයක් යෝජනා කරන්න පුළුවන්. ඊටාම අධිකව කෘෂි රසායන භාවිතා කරනවා. ඉතා අධිකව කෘෂි රසායන භාවිතා කරපුවාම වෙන්නේ මොකක්ද? අපි ලැබෙන අස්වැන්නට මේ වස විස එකතු වෙනවා. දැනගන්න පසුවස්වනු හානියක් තමයි අස්වැන්නේ ප්‍රමාණාත්මය වගේම ගුණාත්මය හානි වී යාම. ඔබ මේ විදිහට අධිකව පලිබෝධනාශක භාවිතා කරපුවාම ඒවා අස්වැන්නට එකතු වෙලා වස විස ඉහළ යනවා. අනික් අතින් ඔය අධිකව යොදා ගන්න කෘෂි රසායන ආදී මගින් පලිබෝධීන්ගේ ස්වභාවික සතුරන් මැරිලා ආපහු මොකද වෙන්නේ? මේ කෘෂි රසායනයේ ක්‍රියාකාරීත්වය සදාකාලිකව නැහැ. ඒ ක්‍රියාකාරීත්වය ඉවත් වෙනවත් එක්කම ආපහු පලිබෝධ හානි වඩා අධික වෙලා අස්වැන්න හානි කරනවා. පසුවස්වනු හානි වෙනවා. මේ නිසා දැනගන්න අනවශ්‍ය විදිහට කෘෂි රසායන භාවිතා කිරීමෙන් අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය රැකෙනවා නෙමෙයි නැසෙනවා. ඒක මතක තියාගන්න. එක පැත්තකින් ගුණාත්මයට හානි කරන අධික වේදන කෘෂි රසායනවල ශේෂ්‍යයන් අස්වැන්නට එකතු වෙලා ප්‍රමාණාත්මයට හානි කරන අධිකව කෘෂි රසායන යෙදීමෙන් ස්වභාවිකව පලිබෝධ පාලනය කරන්න හිටපු ස්වභාවික සතුරන් මිය යාම නිසා පස්සේ මොකද වෙන්නේ? පලිබෝධ හානිය ඉහළ යනවා. අනික තමයි ළමයෝ අහිතකර ජල සම්පාදන හා ජල වහන ක්‍රම යෙදීම. මම සරල උදාහරණයක් කියන්නම්. මේ ජල සම්පාදන ක්‍රම යටතේ දැනගන්න අනවශ්‍ය විදිහට පස ගොඩාක් වේලෙන්ද ඇරලා පස්සේ ජල සම්පාදනය කළොත් ඔය තක්කාලි වාගේ අස්වනු පුපුරන්න යනවා. මේකට හේතුව තමයි ජල සම්පාදනය එක සැරේට කරපුවාම ඒ භෝගයේ නැත්නම් භෝග ශාකයේ ජල තුල්්‍යතාව බිඳ වැටෙනවා. මේ නිසා අහිතකර ජල සම්පාදනය මගින් වෙන්න පුළුවන් දෙයක් තමයි භෝග ජල තුල්්‍යතාව බිඳ වැටෙනවා. වෝටර් බැලන්ස් එක. එතකොට ඔය තක්කාලි වැනි ගෙඩි වර්ග පුපුරන්න බලනවා. ඉතින් එහෙම ගෙඩි පුපුරවුවොත් ඒක හොඳ අස්වැන්නක් වශයෙන් යන්නේ නැහැ. අනික තමයි ජල වහනය. අපි දන්නවා යම් පසක ඇති වැඩිපුර ජලයේ හානියකින් තොරව ශේෂ්ත්‍රයෙන් බැස යාමේ හැකියාව ජල වහනයයි. මේක අපි හරියට කරන්නේ නැත්නම් වගා ශේෂ්ත්‍රයේ ජලය රැස් වෙනවා. වගා ශේෂ්ත්‍රයේ ජලය රැස් වුණාම මොකද වෙන්නේ? එතන වගුරු හට ගන්නවා. නැත්නම් නිර්වායු තත්ත්වයක් වෙනවා. නිර්වායු තත්ත්වයටදී මොකද වෙන්නේ? සමහරලාට අස්වනු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම සමහරලාට අස්වැන්නේ ගුණාත්මයට ඒක
අහිතකරව බලපාන. ඊළඟට අපි තව කරන නරක වැඩක් තමයි අහිතකර විදියට ශාක කප්පාදු කරනවා. එක පැත්තකින් මෙහෙම අහිතකරව ශාක කප්පාදු කරපුවාම ඒ කප්පාදු කරන පෘෂ්ඨයන් ඔස්සේ මොකද වෙන්නේ? ශාකයේ තුලට රෝග, පලිබෝධ, වල්පැල හානි ඇතුල් වෙනවා. වල්පැල මේ රෝග හා පලිබෝධ හානි ඇතුල් වෙලා රෝග, පලිබෝධ හානි ඉහළ යනවා. අහිතකර ශාක කප්පාදු ක්‍රම මගින් රෝග, පලිබෝධ හානි ඉහළට යනවා. තව දෙයක් තමයි ඔය කප්පාදු කිරීම යටතේ අපි කරන්නේ ශාකයේ තියෙන තෝරාගත් කොටස් කපා ඉවත් කරන එකයි. එතකොට වියලි කාලවලදී මේ කප්පාදු කිරීම කළොත් මොකද වෙන්නේ? ශාකයේ තියෙන සංචිත වැය වෙනවා මේ කොටස් පුනර්වර්ධනය කරන්න. එතකොට ඒවා අස්වැන්න වශයෙන් තැන්පත් වෙන්නේ නැහැ. ප්‍රතිඵලය මොකක්ද? අස්වැන්න අඩු වෙන්න පෙළඹෙනවා. ළමයි දැනගන්න මේ නිසා අනවශ්‍ය විදිහට ශාක කප්පාදු කළ යුතු නැහැ. අනික තමයි අහිතකර විදිහට අපි ශාක පුහුණු කරනවා. ශාක පුහුණු කරනවා කියලා කියන්නේ කිසියම් තත්වයක් සඳහා ශාකයේ හැඩ ගැස්වීමක්. අපි සමහර වෙලාවට ශාක බිම දිගේ යන්න පුහුණු කරනවා. එහෙම නැත්නම් කිසියම් ආරෝහකයක් දිගේ යන්න පුහුණු කරනවා. අපි අහිතකර විදිහට ශාක පුහුණු කළොත් උදාහරණයක් තමයි අපි ආරෝහකයක් අවශ්‍ය ශාකයක් අරගෙන ඒකට ආරෝහකය ලබා දෙනවා වෙනුවට ඒකට පොළොව දිගේ යන්න කියනවා. ශාකයේ පොළොව දිගේ ගමන් කරද්දී මොකද වෙන්නේ ළමයෝ? මේ ශාකයේ අස්වැන්නට පාර්ශ්ව රෝග හා පලිබෝධ හානි ඇති වෙනවා. ඒ වගේම පොළොව ආසන්නයේ ගමන් කරද්දී දැන් හරිනම් මේ ශාකය මෙහෙම ආධාරකයක් සිටවලා ඒකට පුහුණු කළ යුතු ශාකයක්. එහෙම වුණා නම් මෙයා පසෙන් මිදෙනවා. පසත් එක ගනුදෙනුවට යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මොකක් හරි ඒකට උනන්දුවක් දක්වන්නේ නැතුව මෙහෙම කරන්නේ නැතුව මෙයාට කියනවා ඔබ පස දිගේ ගමන් කරලා වර්ධනය වෙන්න. මෙහෙම. පත්‍ර සහිතව එයා පස දිගේ යන්න කියනවා. එක පැත්තකින් මෙයා දිගටම පසාශ්‍රිතව ඉන්න හන්දා මොකද වෙන්නේ? පාර්ශ්ව රෝග පලිබෝධ වලින් හානි ඇති වෙනවා. අනික පසට සූර්යාලෝකය ලැබුණාම රත් වූ පස මගින් මෙයාට තාපය ලබා දෙනවා. ඒ මගින් මෙයාට තාප පීඩාවක් සමහරවිට මැලවිලා මිය යන්නත් පුළුවන්. මීට අමතරව මෙයාට ප්‍රභා සංශ්ලේෂණ නිසා ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ශාකයේ අස්වැන්න පහළ යනවා. මේ වගේ විවිධාකාර ගැටලු තියෙන නිසා ශාක පුහුණු කිරීමේදී නිසි නිර්දේශිත ක්‍රමයට පුහුණු කළ යුතු වෙනවා. අනවශ්‍ය විදිහට අපි වෙනත් ක්‍රම යොදා ගන්න ගියොත් ඒවායේ බලපෑමෙන් පසුවස්තුණු හානි ඉහළ යනවා. ඒ නිසා අපි කියනවා මේ අනුව පසුවස්තුණු හානි අවම කිරීමට නම් පෙරස්තුණු ක්‍රියාවන් නිසි පරිදි සිදු කරන්න අවශ්‍යයි. අපි කතා කරන්නේ පසුවස්තුණු හානි ගැන වුණාට අපි අර මුලින් කිව්ව විදිහට පෙර අස්වනු හානි වළක්වාගෙන ඉන්න ඕන පසුවස්වනු හානි වලට යන්න. අපි ඒ ගැනයි කතා කළේ. අපේ මාතෘකාව පසුවස්වනු හානි වුණාට මේ දක්වෝ පෙර අස්වනු හානි ටික හරියට කළොත් තමයි අපට පසුවස්වනු හානි වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ කතා කළේ ඒකට බලපාන අස්වනු පෙර අස්වනු හානි ගැන. නැත්නම් පෙර අස්වනු හානි වළක්වා ගන්න උපක්‍රම ගැන නැත්නම් පෙර අස්වනු ක්‍රියා ගැනයි අපි කතා කළේ ඒව හරියට කළොත්. එහෙනම් අපි මේ දක්වා කතා කර හිටියේ යම් භෝගයක පසු අස්වනු හානි කිරී බලපාන පෙර අස්වනු ක්‍රියාවන් ගැන. ඒ වගේම අපිට ඊළඟට යෝජනා කරන්න පුළුවන් මේකට බලපාන පසු අස්වනු සාධක පිළිබඳව. එහෙනම් අපි ඒ සඳහා බලපාන පසු අස්වනු සාධක ඊළඟට සාකච්ඡා කරමු.